සහගත ditthigත සම්පයුක්ත අසංඛාරික එසේම සසංඛාරික සෝමනස්ස සහගත ditthigත විප්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන සිත් හතරත් ඊළඟට එන උපේක්ඛා සහගත ditthigත සම්පයුක්ත අසංඛාරික සසංඛාරික සිත් දෙක හා උපේක්ඛා සහගත ditthigත විප්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේ සිත් එතනත් හතරක් තිබෙනවා. කොහොම එකතු වුණාම ලෝභ මූල සිත් 8යි. ඒ ලෝභ මූල සිත් 8 අපට උපදන අවස්ථාවන් ගැනයි වැඩි වශයෙන්ම තේරුම් ගත යුතුව තිබෙනවා. අප පසුගිය කතාවේදී දැනගත්තා ඒ ලෝභ මූල සිත් උපදවාගෙන කෙරෙන අකුසල් මොනවද කියලා. අකුසල් වශයෙන් අප ඉගෙන ගත්තා ditthigත සම්පයුක්ත සිත් හතරෙන් ඇතිවිය හැකි අකුසල් කළ හැකි අකුසල් සොරකම් කිරීම කාම මිත්‍යාචාරය අවිද්‍යාව කියන මේවා ඒකාන්තයෙන්ම කියන්නත් උවමනා නැහැ. දැන් සොරකම ලෝභයෙන් කරන අවස්ථාවක් තිබෙනවා. එහෙම වේලාවේදී ලෝභ මූල සිතයි. කාම මිත්‍යාචාරය නම් ලෝභයම පෙරදරිව සිදුවන අකුසලයක්. ඊළඟට අවිද්‍යාව කියලා එකක් තිබෙනවා. ඒ අවිද්‍යාවත් ලෝභයෙන්ම සිදුවන්නක්. අවිද්‍යාවේ කියන්නේ විෂම ලෝභය. දැඩි ලෝභය, විෂම ලෝභය යනුවෙන් දැක්වෙන්නේ අවිද්‍යාව. අන්‍යයන් සතු දේ තමාට වේවායි කියා සිතන ගතිය, ඒ ස්වභාවය. අවිද්‍යාව. දැන් ප්‍රාණඝාතය කවදාවත් ලෝභ මූල සිතින් සිදුවන්නක් නෙවෙයි. ඒක අපි ද්වේෂ මූල සිත් පිළිබඳව කතා කරන විට කියනවා ලෝභ මූල සිතින් සතෙකුගේ ජීවිතය තොර කරන්නට බෑ. ඒ සොරකම ලෝභය පෙරදරිව සිදු කරත හැකි. ද්වේෂයෙන්ුත් ඒකලතේ. ද්වේෂයෙන්ුත් අන්‍යයන්ට පාඩුවක් කරනවා අටියෙන් කෙනෙකු සොරකම් කරනවා නම් එතන මුල්වන්නේ ලෝභ මූල සිත නෙවෙයි. එතන ඇතිවන්නේ ද්වේෂ මූල සිත. කාම මිත්‍යාචාරය ලෝභයම නිසා සිදුවන්නා. බොරු කීම ලෝභය නිසා විය හැකි, ද්වේෂය නිසා විය හැකි. ද්වේෂය කියන්නේ තරහව. ලෝභය නිසා බොරු කියනවා අවස්ථා තිබෙනවා. Tamanට ලැබෙන ලාභය ආදී සලකාගෙන එතෙන්දී ලෝභ මූල සිත. අන්‍යයන් කෙරෙහි ඇති තරහවක් නිසා ඔහු කරදරෙහි දැමීම සඳහා බොරු කියත හැකි. එහෙම අවස්ථාවලදී ද්වේෂයයි යෙදෙන්නේ. ද්වේෂ මූල සිතක් යෙදෙන්නේ. කේලම් කීම ඒත් ලෝභ මූල සිතෙන් සිදුවෙත හැකි. එයි අදහස නැත්නම් කේලම කියන්නේ කෙනෙකු තමාට වඩාත් ලං කර ගැනීමට නම් ඒ කෙනෙකුගේ ප්‍රසාදය ඇති කර ගැනීම තමා කෙරෙහි. එහෙම ලෝභය නිසා කිය හැකියි. එහෙම නැත්නම් දෙදෙනෙකු අතර තිබෙන සමගිය නුරුස්නා බව නිසා එය දිඳවන්නට කේලම් කියනවා නම් එතන ඇතිවන්නේ ද්වේෂ මූලසිත. පරුෂ වචන කීම ද්වේෂයෙන් මිසක ලෝභයෙන් කරන්නක් නෙවෙයි. ඒ නිසා පරුෂ වචන ද්වේෂයෙන් සිදුවන්නේ. ලෝභයෙන් නෙවෙයි. හිස් වචන කතා කිරීම ලෝභය නිසා තිය හැකි, ද්වේෂය නිසා තිය හැකි. ඒ ලෝභයෙන් Tamanට ලාභ, ඒ වගේම Taman කැමති වෙන ඒ විනෝදය, ප්‍රීතිය කියන මේවා ලබා ගැනීම සඳහා කාටවත් වැඩක් නැති විහිළු තහළු කතා කීම් ආදී එක්කම වැටෙන්නේ ඒ හිස් වචන කතා කිරීමට. එහෙම අවස්ථාවලදී ලෝභයයි. එහෙම නැත්නම් දෙදෙනෙකු නැත්නම් කීප දෙනෙකු එකතු වෙලා කරන හොඳ වැඩකට අකුල් හෙලීම සඳහා තමා හිස් වචන කතා කිරීම පටන් ගන්නවා නම් අර කරන හොඳ වැඩේ නුරුස්නාහි අනේ බඳු අවස්ථාවලදී ද්වේෂ මූල සිතින් ඒ හිස් වචන කතා කිරීම කරා. අභිද්‍යාවේ කියා දැක්වෙන ඒ මානසික අකුසල කර්මය නැත්නම් මනෝද්වාරික අකුසල කර්මය
එය ලෝභය නිසාමයි. ලෝභ මූලසිතමයි උපදින්නේ අවස්ථාවේ. මිච්ඡා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි කියනකොටම අපට පේනවා දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරෙන් යම් කිසිවක් ඇති වෙලයි ඒ මිත්‍යා දෘෂ්ටියේ අදහස් ඇති කරගන්නේ. සමහර විටක ඒ මිත්‍යා දෘෂ්ටිය තමාගේ වචනයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. එහෙම නැත්නම් කයින් ඒ මිත්‍යා දෘෂ්ටිෙහි පිහිටා කරන වැඩ කරන්නට පුළුවන්. මම ඒක නිදර්ශනයක් හැටියට කියන්න කැමතියි. දැන් දෙවියන්ට පූජා කරන අය ඔබ ਸਰව බලධාරී ආදී වශයෙන් වචන Tamanගේ මුවින් ප්‍රකාශ කරනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය ඇති සිතක් ඒ අවස්ථාවේදී උපදින්නේ. ඒ අකුසලයේ සිදුවන්නේ අවස්ථාවේදී වාග්ද්වාරෙහි අකුසලයේ ඇති වෙනවා සිත වශයෙන් ditthිගත සම්පයුක්ත සිත. හොඳයි ඒ බඳු දෙවියෙකුටම පුද පූජා කිරීම වශයෙන් මල් පහන් පිදීම ඔය දුම් ඇල්ලීම ආදී නොඑක් දේ කරනවානේ. එහෙම අවස්ථාවලදී එය විත්‍යා දෘෂ්ටි සිතකින් යුතුව ඒ සිදු කරන වැඩේට උදව් වන්නේ ශරීරය, කය. කායද්්වාරෙහි පැවති මිත්‍යා දෘෂ්ටි අකුසල කර්මයක් වෙනවා ඒ අවස්ථාවේ. එදී ඔය ద్వාර පිළිබඳ කතාව මා පසු දිනක විස්තර වශයෙන් කියන්නම්. මෙතෙන්දී අපට උවමනා කළේ දැනගන්නට ලෝභ මූල සිත් කවර අවස්ථාවලදී ඇති වෙනවද? ඒ ලෝභ මූල සිත ඇතිව උපදින්නට පුළුවන් අකුසල කර්මපත වශයෙන් මතක තබා ගන්නට ඕන එක කාරණයක් තමයි කර්මපත කර්ම කියලා මේ කර්මයේම කොටස් දෙකකට බෙදා දෙන්න. කර්මපතේ කියන්නේ කුසල් හෝ අකුසල් ඒ නිසාම නැවත භවයක් ලබා දීමේ ශක්තිය ඇති බලවත් කර්මවලටයි කියන්නේ කර්මපත කියලා. දැන් ඔය සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේ 10 ගැන කියන්නේ දස අකුසල කර්මපත කියලා. අනේ දස අකුසල කර්මපත අතුරෙන් දිට්ඨිගත සම්පයුක්ත සිත ඇති වී කළ හැකි අකුසල කර්ම 7ක් තිබෙනවා. ඔය ඒවා ගැනයි මා කියේ. මිත්‍යා දෘෂ්ටියත් එයින් එකක්. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් කියන 4ක් තිබෙනවානේ. අනේ එතෙන්දී මිත්‍යා දෘෂ්ටිය අත්හරින්නට වෙනවා. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4 පිළිබඳව කියන විට ඒ මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලයේ සිදුවන්නට බෑ දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ. මක් නිසාද? ඒ සිතෙහි මිත්‍යා දෘෂ්ටි කියන ඒ දිට්ඨිය යෙදෙන්නේ නැහැ. ඒ දිට්ඨි කියන්නේ අකුසල චෛතසිකයක්. ඒ යෙදෙන්නේ නැහැ ඒ සිතේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය ඇතිවන්නට බෑ ඒ සිත උපදවාගෙන ඒ සිත ඇති වී සිදුවෙන අකුසලයක. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක් යෙදෙනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටිය ඒකාන්ත වශයෙන් යෙදෙන අවස්ථා මිත්‍යා දෘෂ්ටියේ තිබෙනවා ප්‍රධාන භේද දෙකක් තිබෙනවා කියන්නට. එකක් නියත මිත්‍යා දෘෂ්ටිය, අනික අනියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නාස්තික අහේතුක අකිරිය වශයෙන් දැක්වෙන ඒ දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. අනියත මිත්‍යා දෘෂ්ටි තව තිබෙනවා. අනියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ දැන් පින්පව් නැtei කියා ගැනීම නියත මිත්‍යා දෘෂ්ටියක්. තමාගේ විමුක්තිය තමා කරන ඒ ක්‍රියාවන්ගෙන් නිසා ඇති කරගත හැකිය. තමාට උපදවාගත හැකිය. කියා එහෙම පිළිගැනීමක් නෑ අකිරිය දෘෂ්ටි කියන්නේ. මේ හේතුන් ප්‍රත්‍යයන් පිළිබඳ විශ්වාසයක් නෑ අහේතුක වාදීන්. ඒ නියත මිත්‍යා දෘෂ්ටි හැටියට සඳහන් වන්නේ ඒවා.
අනිත් මිත්‍යා දෘෂ්ටි දැන් සාස්වත දෘෂ්ටියයි කියලා එකක් තිබෙනවා. සාස්වත දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටියයි කියලා ගන්නේ නැහැ. මක් නිසාද? ඒ සාස්වත දෘෂ්ටිගත අය අතර සමහරෙක් සිටිනවා කර්මඵල විශ්වාස කරන. ඒ කර්මඵල විශ්වාස කරන්නන් ඒ පමණින් සම්‍යක් දෘෂ්ටිකය. ඔවුන්ගේ ඒ සාස්වත දෘෂ්ටිය වැරදි වුවත් ඒ කර්මඵල විශ්වාසය ඇති බැවින් ඔවුන්ට කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක තිබෙනවා. ඔව්හු ගන්නේ නැහැ ඔය නියත මිත්‍යා දෘෂ්ටිකයන්ට. නියත මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි ඔය නාස්තිකවාදීෝ. නත්ති දින්නම් නත්ති ඊට්ටං ආදී වශයෙන් දැක්වෙන උදසවස්තුක මිත්‍යා දෘෂ්ටි එහෙම තියෙන්නේ. ඒ නියත මිත්‍යා දෘෂ්ටික. අනිත් එක උච්ඡේද දෘෂ්ටිකයන් දෘෂ්ටියත් නියත මිත්‍යා දෘෂ්ටිය. උච්ඡේදේ කියන්නේ ඉවරයි. නැවත ඉපදීමක් කියලා එකක් නැත, පුනර්භවයක් නැත. මෙතන ජීවත් වුණා ඊළඟට මැරෙනවා එතනින් ඉවරයි. කියා ගන්න එහෙම දෘෂ්ටි පිට. ඒක උච්ඡේද දෘෂ්ටි. ඒද බලවත් මිත්‍යා දෘෂ්ටි. ඉතින් එයින් අන්‍ය මිත්‍යා දෘෂ්ටියින් දක්වන්නේ අනියත මිත්‍යා දෘෂ්ටි. අනියත මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒ කොයි දෘෂ්ටිය ඇති කරගත්තා? ඒ කොයි දෘෂ්ටිය ඇති වුණන් ඒ අවස්ථාවේදී උපදනාසිත මිත්‍යා දෘෂ්ටි අදහසක් Tamanට පහළ වූ අවස්ථාවේදී එයින් පෙනෙන්නේ කුමක්ද? Tamanට ditthිගත සම්පයුක්ත සිතක් උපන්නයි. ඒ සිත නිසා කරන ක්‍රියා තිබෙන්නට පුළුවන්. එහෙම ක්‍රියාවක් නොකළත් යම් වේලාවක හෝ Tamanට ඇති වුණොත් සිතක් මේ මැරිලා උපදිනොයි කියන එක මේක ඇත්තක් වෙන්නට බෑ බොරුවක් කියලා. එහෙම අදහසක්. කවුරු හරි කියන දෙයක් අහගෙන ඉඳලා Tamanට යම් වේලාවක ඇති වුණොත් ඒ ඇති වුණු අවස්ථාවේදී තමාට උපදුන සිත ඔය ditthිගත සම්පයුක්ත සිතක්. ඉතින් සමහරෙකුට වැරදි විදිහට මේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. ඒකත් සැලකිය යුතු. මෙහෙම මේ කතාව පිළිබඳව නැත්නම් මේ අපසල් සිත් පිළිබඳව කතා කරන විට ඒවාද දැනගන්නට. සමහරෙකු සිතන්නට පුළුවන් සතුන් මැරීම නම් වැරදි. ඒ සතා මරන්නේ බිලිදීමට නම් Taman අදහන දෙවියන්ට බිලිදීමට නම් ඒක වරදක් නෙවෙයි. සමහර විටක ඒ සතුන් මැරීම පිළිබඳ කොහොම වෙතත් ඒ බිලිදීම සඳහා සතුන් මැරීම පිනක් එයි කියලා සිතන අය සිටිනවා. පිනක්. Taman කරන්නේ පිනක් එයි. අන්න ඒ පව පින ලෙස ඔවුන් සිතාගන්නේ. ඒ අවස්ථාවලදී උපදින්නේ ditthිගත සම්පයුක්ත සිත්. ditthිගත සම්පයුක්ත සිත්. හැබැයි සතා මරණ විට නෙවෙයි. ඒ මැරීමේදී නම් උපදින්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් දැක්වෙන ඊළඟට අපිට කතා කරන්නට තිබෙන ඒ සිත් දෙක අතුරෙන් යම් කිසිවක්. එයින් එකක් උපදින්නේ. සතුන් මැරීමේදී මා කියවනේ ලෝභ මූල සිත උපදින්නෙම නැtei කියලා. ඒ දිවිතර කිරීමේදී උපදනා සිත දෝමනස්ස සිත. ඉතින් අර විදිහේ මිත්‍යා දෘෂ්ටි අදහස පහළ වෙන විට ලෝභ මූල සිත. දිවිතර කරන විට දෝමනස්ස සිත. ඔකට වැඩි වේලා යන්නේ නැහැනේ. කොයිතරම් ඉක්මනින් මේ සිත් ඇති වෙනවද? මේ පිනතුන අසා තිබෙනවනේ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යං ඒවං ලහු පරිවත්තං යතේ ඉදං භික්කවේ චිත්තං. යාවං චිතං භික්කවේ උපමාපින සුකරායාව ලහු පරිවත්තං චිත්තං. සිතේ තිබෙන වේගයේ ඉක්මන්කම වහා වෙනස් වෙන ස්වභාවයට උපමාවක් දැක්වීමටද නොහැකි බවයි බුදුහාමුදුරුවෝ වදාළේ. නසුකරා කියන්නේ පහසු නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ දක්වන්නට උපමාවක් නැහැ. ඒ තරම් වේගවත් ධර්මයක් සිත. අනේ වේගවත් සිත බැවින් ලෝභ මූල ditthිගත සම්පයුක්ත සිත මේ කරන වැඩෙන් වැරද්දක් මේක පිනක් එයි කියා සලකා ගන්න විට ඇතිවන අතර ඒ දේ කරන විට යන සතාගේ දිවිතොර කරන විට දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත උපදින. ඒ එක අකුසලයක් අනිත් අකුසලයට උපකාර කරන අවස්ථාවක් ඒක. ඒවා ඉතින් අපට ඉගෙන ගන්නට පුළුවන් අභිධර්මයේ පිළිබඳ දියුණු අවස්ථාවකට අපි පැමුණාට පසු
ඒ ප්‍රත්‍ය ආදී ඒවා පිළිබඳව ඉගෙන ගන්නට පුළුවන්. අකුසලයට උපකාර කරන අවස්ථා ගැන. දැන් ඔය අනුසාරයෙන් අප හිතා ගන්නට ඕන ඔය ලෝභ මූල සිත ඔය දස අකුසල කර්මපත අතුරෙන් 7ක් සිදු කිරීමේදී ඇති වෙන බව. ඒ 7ම වන්නේ ditthිගත සම්පයුක්ත සිත නම් මිත්‍යා දෘෂ්ටිය ඇර ඉතිරි 6 සිදු විය හැකි ditthිගත විප්පයුක්ත සිතේදී. ඒක ඔය පමණින් තීරුම් ගන්නට ඕනේ. ඒක නෙවෙයි දැන් අපි ඔක්කොම ඔය විදිහට මේ සොරකම් කිරීම ආදී වශයෙන් පවත්නා ඒ කර්මපතවල නියලී වෙසෙන පිරිසක් නොවේ. එහෙම පිරිසක් නෙවෙයිනේ අපි. අපි හැකිතරම් උත්සාහ කරන්නේ පාපයෙන් වැළකී සිටින්නට, පවෙන් වැළකී සිටින්නට. නමුත් පව් සිත් වලින් වැළකී සිටින්නට නම් ඒ පාප සිතිවිලි, පාප සිත් පිළිබඳව ඒවා උපදන අවස්ථාවන් පිළිබඳව තේරුම්ගෙන තිබෙන්නට. ඒකයි අමාරු වෙන්නේ. ඒ සොරකම් කිරීම ආදී මේවායින් වැළකී සිටින්නට පුළුවන්. නමුත් සිත වශයෙන් සැලකෙන විට උපදනාසිත කුසල් සිතක් නොවේ නම් යම් යම් ක්‍රියාවන් සිදු කරද්දී ඒ සිත අකුසල් සිතයි විය යුත්තේ. මේ දෙක අතර එකක් අපට උපදින්නේ නැහැ. ඒකයි තේරුම් ගත යුත්තේ. දැන් මා මේ පින්නතුන්ට කතා කරා. මේ පින්නතුන් මා කියන කතාව අසාගෙන සිටිනවා. අප දෙපිරිස එකතුව කරන මේ ක්‍රියාවේදී නැත්නම් මේ ක්‍රියා දෙකේදී අපට උපදනා සිත් අප පිළිගන්නේ කුසල් සිත් කියලා. බුද්ධ ධර්මයක් කියා දීම වශයෙන් එයට සිත් යොමු කරගෙන ඒ කරුණා ආදී හොඳ ගති ඒ සිතේ උපදවාගෙන කුසල් සිතකින් යුතුව කියා දෙන එක්කෙනා කියා දෙන. අසාගෙන ඉන්න පින්වතුනුත් ශ්‍රද්ධා ආදී ඒ ගුණ ධර්ම තම චිත්තසංතානෙහි උපදවාගෙන එයට සවන් දීගෙන සිටින. මේ නිසා අප දෙපිරිස එකතුව සිදු කරන පුණ්‍ය කර්ම දෙකක් තිබෙනවා. එකක් බණ කීම ධර්ම දේශනය, අනික ධර්ම ශ්‍රවණය බණ ඇසීම. මේ දෙක. ඒවා පින් කියලා කියන්නේ ඒ උපදනා සිත් කුසල් සිත් බැවින්. පින් සිත් අපට උපදින්නේ. ඉතින් මේ වෙලේ මා කතා කරන විටත් මේ පින්නතුන් අසා සිටින විටත් ඒ උපදනා වූ සිත් කුසල් සිත් නොවේ නම් මේ විදිහේ ක්‍රියාවක් සිදු කරද්දී, ඒ කියන්නේ කතා කිරීම සහ අසා සිටීම කියන මේ ක්‍රියාවන් සිදු කරද්දී උපදනා සිත් කුසල් සිත් නොවේ නම් උපදින්නට වන්නේ උපදින්නට ඕන අකුසල් සිත්. මොකද විපාක සිත් ක්‍රියා සිත් කියන මේවායින් ඒ කුසල ක්‍රියාවෙහි යෙදෙන්නේ නැහැ. ඇසීමට උපකාර වන සිතක් තිබෙනවා. ඒකද කියනවා අපි සෝත විඥානය කියලා. ඒ තමයි අසන සිත. නමුත් ඒ සිතෙන් නෙවෙයි මේ පින සිදුවන්නේ. පින සිදුවන්නේ කුසල් සිතෙන්. ඒවට කියනවා ජවන් සිත් කියලා. ඒවා නොවේ නම් උපදින්නේ ජවන් සිත් වශයෙන් උපදින්නට තිබෙන අනිත් කොටස නම් අකුසල් සිත්. අකුසල්. ඒකෙන් අප තේරුම් ගත යුත්තේ කුමක්ද? අප තේරුම් ගන්නට ඕන අප කරන කවර කටයුත්තකදී වුවත් කතා කරද්දී යාම් ඊම් කරද්දී කෑම් බීම් කරද්දී කියන මේ කවර ක්‍රියාවකදී වුවත් අපි ඒ ක්‍රියාවන් සිදු කරද්දී අපට උපදනා වූ සිත කුසල් සිතක් නොවේ නම් කුසල් සිත් නොවේ නම් ඒ උපදනා සිත් අකුසල් සිත් කියන. අකුසල්. මතක තබා ගන්නට ඕනේ ඒක. ඒ කුසල් සිත් කරගන්නට නම් අප සිහියෙන් යුතුව සිටින්නට. ඒ නිසා තමයි ඔය සතිපට්ඨානය ගැන ඔය තරම් බුද්ධ ධර්මෙහි අවධාරණයෙන් කියන්නේ. එහෙම නැත්නම් අපට උපදින්නේ අකුසල් සිත්. කතා බහ කරන විට, යමෙන විට ඒ මේ දේ බලන විට ඒ බලා සතුටු වන විට උපදනා සිත කුසල් සිතක් නෙවේ නම් අකුසල් සිත. එතකොට ප්‍රත්‍යඥයන් වූ අපට උපදනා ඒ සිත් කොටස අකුසල් නැත්නම් දැන් අපි ආහාර පාන ගන්න.
ඒ ගැනීමේදී උපදනා සිත් අපට සිත් උපදිනවා. සිත් නැතුව ඒ වැඩේ කරන්නට බෑ. සිත නැත්නම් මේ කය ක්‍රියා කරන්නේ නැහැ. ඒකට ආහාර පාන ඒ කන බොන අවස්ථාවලදී අපට රස දැනෙනවා. ඊළඟට ඒ රස පිළිබඳව අපට සිතිවිලි පහළ වෙනවා. එහෙම පහළ වෙමින් ඒ රස විඳින්මින් එයින් සතුටු වෙමින් ප්‍රීති වෙමින් ආහාරෙහි ගේධය ඇති කරගෙන ආශාව ඇති කරගෙන කෙනෙකුට පුළුවන් ආහාර පාන ගන්නට. එතකොට ඒ ක්‍රියාව සිදු කරද්දී Tamanට උපදින්නේද මේ ලෝභ මූල සිත්. ලෝභ මූල සිත් උපදින. එහෙම නැත්නම් ආහාරයේ ඉතිදෙන රසය Tamanට ප්‍රියමනාප නොවේ නම් ලුණු වැඩි, ඇඹුල් වැඩි, මේ විදිහේ Taman කැමති නැති විදිහේ ආහාර රසයක් නම් Tamanට මතුවී එන්නේ. ඒ අවස්ථාවේදී තරහ උපදින්නට පුළුවන්. තරහ. මේ දෙකම නැතිව ආහාරයෙන් ලැබෙන ප්‍රයෝජනය ගැන පමණක් සලකාගෙන ඒට පමණක් සිත යොමු කරගෙන භාවනා මානසිකාරයකින් යුතුව නැත්නම් ඒ ආහාරයේ පටික්කුල සංඥාව ඇති කරගෙන ආහාර පාන ගන්නවා නම් ඒ වෙලාවේදී උපදින අකුසල්ස. ඒ නිසායි භික්ෂුන් වහන්සේට නම් ඒ පිණ්ඩපාත භෝජනය ආහාර වැළඳීමේදී ප්‍රත්‍යවේක්ෂාවක් උගන්වා නේව දවායන මදායන මණ්ඩනාය ආදි වශයෙන්. මොකද අකුසල පැත්තට යන්නට ඉඩක් නැහැ. කුසලයෙන් යුතුවයි මේ ක්‍රියාවත් සිදු කරන්නේ. අපටත් ඒක හොඳයි. මොකද ලෝභය තමයි දුරු කරගන්නට බොහොම අමාරු ධර්මයක්. ලෝභය කියන්නේ ආශාව. ආශාව. ඉතින් ඒ ආශාව නොඑක් පැති වලට. කොටින් කියනවා නම් තුන් ලෝකයේම බදාගෙන තිබෙන එකක් නේ. තුන් ලෝකය. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයේම බදාගෙන තිබෙන ධර්මය තමයි ලෝභය. ආශාව. දිනේක අපි ඇඳුම් පැළඳුම් අඳින විට කණ්ණාඩිය ළඟට ගිහින් අපේ දිහා බලන විට එතනේ පටන් අප කරන බොහෝ ක්‍රියාවන් අපි සිහි නුවණින් යුතුව නොසිටියේ නම් උපදින්නේ ලෝභ මූල සිත්. එහෙම නැත්නම් ද්වේෂ මූල සිත්. එහෙමත් නැත්නම් මෝහ මූල සිතක් කියලා තව ඉදිරියට කියන්නට තිබෙනවා. එහෙම නැතුව සිහිනුවණින් යුතුව Taman මේ වැඩ කටයුතු කරනවා නම් අන්න ඒ බඳු අවස්ථාවලදී පමණක් කුසල් සිත් උපදිනවා. දැන් අපගේ ලෝභය මොන මොන පැතිවලට ගමන් කරනවද කියලා අපි බලන්නට ඕන. ආහාර පාන වතු පිටි ඉඩකඩම ගේ දොර පුත්‍ර ධාරාවන් කියන මේ හැම එකක් කෙරෙහි. ඒ නිසා තමයි වරක මට ප්‍රශ්නයක් නැගුවා මගේ මිත්‍ර මහත්මයෙක් බෞද්ධයෙකු නෙවෙයි. මේ මිස්ටර් බුද්ධදාසලා කියන්නේ නිතරම ලෝභය තණ්හාව නැති කරන්නට. ඒ තණ්හාව නැති කළොත් ලෝභය නැති වුණොත් මේ ලෝකයක් නෑ නෙවෙයි. ඒ කොයිතර ඇත්තක්ද? ඒක ඇත්ත. ලෝකයේ තිබෙන්නේ ලෝකයේ පවත්නේ මේ තෘෂ්ණාව. ලෝකයේ කිය මොන ලෝකයේද? අපි ලෝකයේ කියලා ගන්නට ඕනේ. අපිට මොකක් කියලා ලෝකයේ කියලා කියත හැකි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකය යනුවෙන් ප්‍රධානම වශයෙන් දැක්වුවේ මේ පංචස්කන්ධ ලෝකය. අපි එකිනෙක කියනා ලෝකයක් කියලා දැක්කා. මේ පංචස්කන්ධ ලෝකයේ පවත්නේ තෘෂ්ණාව තිබෙන තාක්කල් පමණයි. තෘෂ්ණාව යම් දවසක සහ මුලින් නැති කලේ නම් නූපදන ආකාරයට පත් කලේ නම් එදාට මේ පංචස්කන්ධ ලෝකය පහළ වෙන එක නැවත නැවත පහළ වෙන එක නවතින. ඉතින් ලෝභය පිළිබඳව නිතර සිතන්නට ඕනේ, සලකන්නට ඕන. ලෝභ මූල සිත උපදින වාරයක් පාසා Taman තේරුම් ගන්නට ඕනේ මේ ලෝභ මූල සිතක් කියන්නේ. එහෙම සිතා දැනගෙන ඒ ඇතිවන අවස්ථා පුළුවන් තරම් අඩු කර ගන්නට.
පුළුවන් තරම් අඩු කර ගන්නට. එහෙම අඩු කර ගන්නට පුළුවන්කම ඇත්තේ නම් ලෝභ මූලසිත උපදින වාරයක් පාසා මේ ලෝභ මූලසිතක් උපන් බව Taman දැනගන්නවා නම් ඒකම භාවනාවක් වෙනවා. සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාති යනුවෙන් ඒ සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේදී දැක්වෙන්නේ ඒක. රාග සහිත වූ සිතක් ඇති වූ කල්හි ඒ රාග සහිත සිතක් බව දැනගනි. අන්නේ දැන ගැනීම ලෝභ මූල සිත පිළිබඳව ඉගෙන ගන්නා පින්වතුන්ට ඇති කර ගන්නට පුළුවන්. කොයි දෙයකටවත් ආසාව හොඳ නැහැ. ඒකයි තේරුම් ගන්නට ඕන. ඒ ආසාවේ මහා භයානක ප්‍රතිඵලද. දැන් බොහෝ දෙනෙකු ආසා කරන ආසාව ඇති අය නැති කර ගන්නට අමාරු දේ හැටියට සැලකනවා මව්පියන් නම් තම දූ දරුවන්. ඒ නිසාම අප අසා තිබෙනවානේ සමහර මව්පියනට මැරි යන්නට බෑ හොඳ තැනකට. සමහර විටක ගෙදරටම එනවා. දරුවන්ගේ පස්සෙන් යන්න. මොකද මේ ලෝභයේ තියෙන වැරද්ද. ලෝභය නිසා. ඉතින් මේ ලෝභය Tamanට යහපත පිණිසද පැවතුනේ. ලෝභයේ හැම යහපත පිණිස පවත්නා බවක් නැහැ. ලෝභය කවර තරාතිරමක එකක් වුණා. ඒකෙන් සිදුවන ප්‍රතිඵලය යහපතමයි කියන්නට බෑ. සමහර විට අපට පෙනෙන විදිහේ යහපතක් ඒකේ දකින්නට පුළුවන්කම තිබුණා. ඒකෙන් යහපතක් වන්නේ නැහැ. මොකද ඒක අකුසල ධර්මයක්. අකුසල ධර්මයකින් යහපතක් වෙනවයි කියන එක ඒක ධර්ම විරෝධයි. යහපතක් නෙවෙයි අපි යහපතයි කියලා සලකනවා ගන්න. ඉතින් මා ඒ කීප කාරණේ පමණක් ප්‍රමාණ. සමහර කෙනෙක් සිටිනවා Tamanට යම්කිසි ආහාරයක් පිළිබඳව ඇතිවනා වූ තෘෂ්ණාව ආසාව. ඒක දුරු කර ගන්නට බැහැ. ඒ නිසා බොහෝ විට ඒ ආසාව තිබියදීම මිය පරලොව ගොස් ඒවා කෑමේ ආසාවෙන් ප්‍රේතයන් වෙලා උපදින. සමහර විටක තමයි ඥාතීන් මිත්‍රයන්ට එහෙම හීනෙන් පවා ඇවිත් කියනවායි කියලා අපි අහලා තිබෙනවා. මොකද මේ ආසාව. සමහරුන්ට තිබෙනවා එහෙම ආහාර ගේධය කියන්නේ ඒත් මේ ලෝභයමයි උපදින්නේ. ලෝභ මූලසිත උපදින්නේ. කුමටද? Taman ප්‍රිය කරන ආහාරය. ඒ ආහාරය ටික කලකදී ලැබුණ නැත්නම් කියනවා අසුවල් දේ ටික දවසකින් ගන්නට බැරි වුණයි දැන් ඇඟට පණක් නැති. එහෙම කියන අවස්ථා තිබෙනවා. ඒ ඇඟට පණ නැතිකම හිතේ ඇතිවන්නේ මේ ලෝභයෙන් මේක වන්නේ. ලෝභය. අන්න එහෙම කියන අවස්ථා තිබෙනවා. ඒව අනුව තේරුම් ගන්නට මම ඒ කරුණු කිව්වේ ඒ ලෝභ මූලසිත අපි නින්දෙන් අවදි වූ වේලේ සිට නැවත නින්දට යනතුරු ඒ අතරතුර කාලයේදී බහුල වශයෙන් අපට උපදනා සිත කුමක්ද කිය ඇසුවොත් ලෝභ මූල සිතේ කියන්නට ඕන. ඒ හැර උපදනා සිත කුමක්ද කියලා ඇසුවොත් ඊළඟට කියන්නට වෙන්නේ ද්වේෂ මූල සිතේ කියලා. ද්වේෂ මූල සිත. ඉතින් අපි අපේ වැඩ හැටියට කරන නොයෙක් දේ කරන්නේ ලෝභ මූල සිතෙන් යුතුව. ලෝභ මූල සිතෙන්. අපේ දේ අපේ දරුමල්ලන්ගේ දේ ආදි වශයෙන් සලකාගෙන කරන නොයෙක් වැඩ කරන විට අපට උපදින්නේ ලෝභ මූල සිත. ඉතින් ඒ ලෝභ මූල සිතවල තිබෙන ස්වභාවය තමයි බන්ධනය, බඳින බව, ගැට ගන්න බව, ඇලෙන බව. ලෝභය තිබෙනවානේ. මා කියන්නට ඇතිනේ ලෝභය පිළිබඳව දක්වා තිබෙන්නේ හරියට වඳුරන් ඇල්ලීමට දමන ලාටුව වගේ කියලා. මක්කටා ලේපෝ විය කියලා පෙන්නන. ඉතින් අපි මේ ලෝභයෙන් ඇලෙනවා. කොහිද ඇලෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඔය පංචකාමයන්. ඒ ධම්මාරම්මන වශයෙන් දැක්වෙන අනිත් ඒවායිත් අපි ඇලෙනවා. අපිට කියන්නට ඕනේ මේ ෂඩාරම්මණයන් හිම ඇලෙනවයි කියලා. ඒකට ලෝභෙහි තිබෙන්නේ ඇලෙන බව. අර ප්‍රධාන වශයෙන් දැක් වූ කර්මපත සිදුවි
පටිඝ කියන නාමය. පටිඝේ කියන්නේ අරමුණෙහි විරුද්ධව හැපෙන කියන අර්ථය. පටිඝ කියන්නේ. පටිහඤ්ඤතිති පටිඝෝ. අරමුණෙහි විරුද්ධව හැපෙන අර්ථයෙන් පටිඝ කියන්නේ. මේ ද්වේෂෙහි ස්වභාවය කුමක්ද? ද්වේෂෙහි චණ්ඩික්ක ස්වභාව කියලා දෙයක්. ඡණ්ඩ ගතිය ද්වේෂෙහි තිබෙන්නේ. සැඬ බව. බොහෝම සැඬයි. ඡණ්ඩයි. ද්වේෂයේ හැටි එක. එහිද තරාතිරම් තිබෙනවා. ද්වේෂය හැම විටම අපට උපදනා ද්වේෂය එකම මට්ටමේ නෙවේ. එකම තරාතිරමේ නෙවේ. සමහර අවස්ථාවකදී ද්වේෂය උපදීවි හුදු ද්වේෂ මාත්‍රයක් විතරයි. තරහවක් විතරයි. ඒක ඊට එහා යන්නේ නැහැ. සමහර විටක ද්වේෂය උපදිනවා තමාගේ වචනය ක්‍රියාත්මක කරන්නට හේතු වන තරම්. තවත් ද්වේෂය උපදින්නට පුළුවන් අතපයද යහට මෙහාට විසිකරන තරමට. ඊටත් වඩා ද්වේෂය නැගෙන්නට පුළුවන් කෙනෙකුගේ ජීවිතය පවා විනාශ කරන්නට හේතු වන තරමට. ඒ විදිහේ ද්වේෂයේ නොඑක් අවස්ථා තරාතිරම් තිබෙනවා. ඒ කොයි අවස්ථාවේදී වුවත් තරහාවක් උපදිනවා නම් ඒකේ ඝන බහලත්වයේ ඒකේ අඩුකම මන්දතාව කියන මේවා ගැන වෙනස්කම් තිබුණත් උපදනා සිත නම් කරන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත. එහෙම නැත්නම් සසංඛාරික සිත කියන ඔය නම් දෙකයි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත. ඔය දෙකයි තිබෙන්නේ. එදින් අපට කොයි වෙලේ කොයි අවස්ථාවකදී වද තරහව උපන්නෝ. ඒ උපදන අවස්ථාවේදී අපට මේ ඇතිවන සිත ඔය සිත් දෙක අතුරෙන් එකක්. ඉතින් ඒ තරහව මා කියව නොඑක ආකාරයෙන් උපදිනවා. සමහර විටක ඒ තරහව පිළිකුලක් හැටියට උපදිනවා. සමහර විට කියනවානේ මම ඒ තැනත්තාව පිළිකුල් කොට සලකනවා කියලා. එතකොට මේ පිළිකුල වශයෙන් එතන ඇතිවන්නේ තරහව. සමහර විටක කෙනෙකුන් කියනවා ඇසෙනවා අපට ඔහු කෙරෙහි දැන් අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. ඒ අප්‍රසාදයයි කියා එතන දැක්වෙන්නේ මේ තරහව, ද්වේෂය. හැබැයි ඒකේ එක මට්ටමක්, එක තත්වයක්. අනේ විදිහේ ද්වේෂයේ තිබෙනවා වෙනස්කම්. ඒ වෙනස්කම් කොයිතරම් තිබුණාද? සිත වශයෙන් නම් එකම සිත. ද්වේෂ මූල සිත. ඉතින් ඒක නම් කර තිබෙන්නේ අර කලින් සිත් නම් කළ වගේ වේදනා වශයෙන් සෝමනස්ස උපේක්ෂා කියන මේ විදිහට නෙවෙයි. දෝමනස්ස. සෝමනස්සේ කීවේ ප්‍රීතිය, සතුට, සොම්නස කියන මේ අදහස. උපේක්ෂා කීවේ එහෙම ප්‍රීතියක් සොම්නසක් නැති මධ්‍යස්ථ බව. මදහත් විඳීමක් එතන තිබේ. නමුත් මෙහි එන්නේ දෝමනස්. දෝමනස්සේ කියන්නේ පටිඝ කියන තරහවත් එක්කම පහළ වෙන එකට උපදින අරමුණ පිළිබඳව අරමුණෙන් මතුවන අනිෂ්ට රසය විඳින වේදනාව. අරමුණු පිළිබඳව මා කියද්දී මේ පින්නතුන්ට සනහන් කළා මතක ඇති අරමුණ ඉෂ්ට අරමුණ අනිෂ්ට එහෙම නැත්නම් අරමුණ මධ්‍යස්ථක. දැන් දෝමනස්සේ උපදින්නේ තරහව උපදින්නේ ඉෂ්ට අරමුණෙක්හි නෙවෙයි. මධ්‍යස්ථ අරමුණෙක්හිද නෙවෙයි. මධ්‍යස්ථ වශයෙන් සලකන එකකත් නෙවෙයි. එහෙනම් කුමකද? අනිෂ්ට වශයෙන් සලකන. Taman නොකමැති අරමුණ තරහව උපදින.
ඉතින් සමහර විටක ඒ අරමුණ අන්‍යයන් ඊටාම ප්‍රිය කරන අරමුණක් විය හැකියි. එහෙත් තමාට අප්‍රියයි. තමා අප්‍රිය කරන අරමුණක්. නොකමැති අරමුණක්. ඇතැම් විටක තමා කලින් ප්‍රිය කළ දැන් අප්‍රිය කරන අරමුණක් විය හැකියි. කොහොම හරි දෝමනස්යේ උපදින්නේ තරහව උපදින්නේ අප්‍රිය අනිෂ්ට අරමුණක්. ඉතින් මේ අනිෂ්ටත්වය මා මීට කලින් සඳහන් කළ පරිදි Taman සලකන විදිහට අනිෂ්ට විය හැකි. නමුත් එහි අත වශයෙන් අනිෂ්ට බවක් නැති. ඒකට කියනවා පරිකල්පිතයි කියලා. තමා සලකා ගන්න හැටියට අනිෂ්ටයි. දැන් අපි ගනිමු අප මේ මෙතන අපේ ටික දෙන එකතු වෙලා යහපත් දෙයක් කරන හොඳ දෙයක් කරන මොන විදිහකින් සලකා බැලුවත් මේ කරන ක්‍රියාවෙන් කාහටවත් අනර්ථයක් සිදුවන්නේ නැහැ අර්ථයක් නිසා කියන මටත් අසන මේ පින්වතුන්ටත් ඒ වගේම මේ පිළිබඳව Tamanගේ සිත සතුටු කරගන්න මේ පිළිබඳව පින් සිත් උපදවා ගන්නා යම් තරම් කෙනෙකු වෙත්නම් යම් ප්‍රමාණයක් වෙත්නම් ඒ හැම දිනාටමත් යහපත පිණිස පවත්නා ක්‍රියාවක් අප එකතුව කරන්න. නමුත් මේම බැරිද කෙනෙකුට ඒ සලකන හැටියට ඊටාම අනිෂ්ට අරමුණක්සේ සිතා ගන්න පුළුවන්. ඒ නිසාම ඇති කර ගන්නට බැරිද තරහව? පුළුවන්. අනේකයි ඒ තරහව උපදිනවා නම් ඒ උපදින්නේ තමා අනිෂ්ට කොට සලකන යම් කිසිවක් නිසා. ඒ එබැවිනුයි තරහව අනිෂ්ඨාරම්මනෙහි උපදී. ඉෂ්ඨාරම්මනෙහි නෙවෙයි අනිෂ්ඨාරම්මන. තමන්ට අප්‍රිය අමනාප අරමුණ අනිෂ්ඨාරම්මන. ඒකෙහි තරහව උපදී. ඉතින් සමහර විට ඒ ලෝභයම පසු කාලයකදී උපකාර ගන්නට පුළුවන් හේතු වන්නට පුළුවන් තරහව ඇතිවීමට. දැන් Taman බොහොම ලෝභයෙන් ආශාවෙන් ආදරය කළ යම් කිසි කෙනෙකු තමාගේ කැමැත්තේ හැටියට නොපවතිනා නිසා තමාගේ කැමැත්තේ හැටියට ලබා ගන්නට බැරි වීම නිසා එහෙම අවස්ථාවලදී සමහරු ඒ ලෝභනීය Tamanට වරක ලෝභනීය වස්තුවක් වූ ඒ දේම ඊට අනිෂ්ට අරමුණක්සේ සලකා විනාශ කර දමන අවස්ථා තිබෙනවා. ඒ මොකද ඒ අවස්ථාවේදී Tamanට අනිෂ්ටයි. අනේ නිසා ඒ ද්වේෂයේ උපදින්නේ අනිෂ්ඨ ආරම්මණෙහි කියන එක මතක තබා ගන්න. එතකොට ධම්නස කියන්නේ ඒ අරමුණ පිළිබඳව තිබෙන යම් රසයක් වෙනම්. අරමුණ කොයි එකකක් තිබෙනවා අරමුණ රසය කියන්නේ. ඒ ආරම්මන රසය තමයි වේදනාවට ගොදුර. වේදනාවට ගෝචරය ඒකයි. වේදනාවේ කියන්නේ අරමුණු රස විඳීම. අරමුණු රස විඳීමයි වේදනාව. ඒ වේදනාවෙන් ගන්නේ රසය. එතකොට මේ අනිෂ්ඨ අරමුණෙහි ඇත්තේ අනිෂ්ඨ රසයක්, අමිහිරි රසයක්. ඒ අමිහිරි රසයේ විඳීම තමයි දෝමනස්සය කියන්නේ. ඒ අමිහිරි රසයේ විඳීමටයි දෝමනස්ස වේදනා කියන්නේ, දොම්නස කියන්නේ. අනේ දොම්නසයි පටිඝ සම්පයුක්ත සිතේ ඇතිවන. ඒක බොහොම ලේසියෙන් තේරුම් ගත හැකි නේ. අපි ඊතරම් ප්‍රිය නොකරන යම් කිසි කෙනෙකු මේ ස්ථානයටම හෝ දැන් පැමිණෙනවා නම් මෙතන සිටින ඒ පුද්ගලයාව දන්න ඒ පුද්ගලයා Tamanට අනිෂ්ට වශයෙන් සැලකන කවරෙකු හේතුපෙත්නම් ඒ අයගේ සිතේ මේ දුම්නස උපදිනවා. දුම්නස උපදිනවා. මොකද මේ ඒ අරමුණ Tamanට ප්‍රියමනාප අරමුණක් නෙවෙයි. ඒ ප්‍රියමනාප අරමුණක් නොවන ඒ අරමුණගෙන පහළවන සිතේ ඒ අරමුණෙන් මතුවන ආරම්මන රසයද ගැනීමක් වෙනවා. ඒ ආරම්මන රසය ගැනීම සිතට අයිති වැඩේ නෙවෙයි. ඒ කරන්නේ වේදනාවයි කියන ධර්මයෙන්. ඒ තමයි රස විඳීමයි කියන්නේ. අරමුණු රස විඳීම. ඒ ආරම්මන රසය විඳීම වශයෙන් ඇතිවන ඒ වේදනාව තමයි මෙතන දුම්නස් වේදනා කියන්නේ. දෝමනස්. එතකොට තරහවට කාරණයක් වෙන යම් කිසිවක් වේනම් ඒ දේ තමාගේ සිතෙහි ප්‍රියමනාප බවක් උපදවන්නට හේතු වන්නක් නෙවේ. තමාගේ සිතෙහි අප්‍රිය අමනාප බවක් ඇති කරවීමටයි ඒ හේතු වන්නේ.
අනේ අප්‍රිය අමනාප අරමුණෙන් මතුවන ඒ අමිහිරි රසය විඳින ස්වභාවය වේදනාව තමයි දෝමනස්සය කියන්නේ. ඒක මේ තරහවත් සමග අත්වැල් බැඳගත්ත එක. මේ දෙක කවදාවත් ඔවුනොවුන්ගෙන් වෙන්වන්නේ නැහැ. දෝමනස්සයයි පටිඝයයි දෝමනස්සයයි ද්වේෂයයි කියන මේ දෙක කවදාවත් ඔවුනොවුන්ගෙන් වෙන් වෙන්නේ නැහැ. මේ දෙක එකටමයි පහළ. ඒකට පටිඝ සම්පයුක්ත සිතේ දෝමනස්ස වේදනාව තිබෙනවාමයි. දොම්නස්සහගත සිතක් වෙතොත් ඒ සිත පටිඝ සම්පයුක්තමයි. මතක තබා ගන්නට ඕනේ. ඒ ආරම්මන රසය විඳීම වශයෙන් දෝමනස්සය ගැන කීවේ අමිහිරි රසය විඳින වේදනාව දෝමනස්ස. දොම්නස. ඒකට පටිඝයි කීවේ ඒ අරමුණම Tamanට අප්‍රියයි අවනාප. ඒ නිසා ඒ අරමුණ Taman හොඳ දෙයක් ගන්නවා වගේ ලං කරගන්න එකක් නෙවෙයි. තමා ඒ අරමුණ සිතින් ගත්තා. තමා ඒ ලං කරගන්නට බලාපොරොත්තු වන අරමුණක් නම් නොවේ. පුළුවන්කම තිබෙනවා නම් දකින්නටවත් කැමති එකක් නෙවෙයි ඒක. ඒ නිසායි කියන්නේ ලෝභය අපි කතා කළ ලෝභ මූල සිතෙහි ඒ ලෝභය අරමුණ ගන්නෙ. ලෝභ මූල සිතෙන් ඒ අරමුණ ගන්නෙ දරුවෙකුව වඩා ගන්න මවක් වගේ. ඒ අරමුණට පීඩා කරන්නට ලෑස්තිව නෙවෙයි ලෝභයෙන් අරමුණ ගන්න. ඉෂ්ට ප්‍රියමනාප දෙයක්සේ සලකාගෙනයි එහි ඇලෙන්නේ. ද්වේෂය අරමුණ ගන්නවා. ඒ ගන්නේ කොහොමද? වස්තු හිමියෙක් සොරෙකු අල්ල ගන්නවා වගේ. තමාගේ යම් කිසි දෙයක් කඩා වඩාගෙන තන යන හොරෙකු ඒ වස්තුව අයිතිකාරයාට අහුනොත් අහුවන්නේ කවර තැනකින් වුවද? සමහර විටක බෙල්ලෙන් අහුවෙන්නට පුළුවන්. එහෙම තැනකදී අහුණත් අල්ලන්නේ ඒ තැනත්තාට බේරිලා යන්නට නෙවෙයි. සමහර විටක ඇල්ලීම නිසාමත් බැරෙන්නට බැරි නෑ. ඒ විදිහේ තදින් තරහෙන් අල්ලන්නේ. අන්න ඒ වගේ ද්වේෂයෙන් අරමුණ ගන්න. ද්වේෂයෙන් අරමුණ ගන්නේ අරමුණට රිද්දවන ආකාරය. ලෝභයෙන් අරමුණ ගන්නේ අරමුණට රිද්දවන්නට නෙවෙයි. ඒකයි මේ පටිඝ කියන නම ද්වේෂයට දී තිබෙන්නේ. ද්වේෂයේ පටිඝ නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය නිසායි. පටිහඤ්ඤතිටි පටිඝෝ. විරුද්ධව හැපෙනවා. විරුද්ධව හැපෙන. ඒ නිසායි පටිඝ කියන නම කිව්වේ. ඒකට අනිෂ්ඨාරම්මනෙහි විරුද්ධව හැපෙන ආකාරයෙන් උපදනා බැවින් ද්වේෂයටම පටිඝ කියන නම දී. අනේ පටිඝ සංඛ්‍යාත ද්වේෂයෙන් පටිඝයි කියනු ලබන ද්වේෂයෙන් යුක්තයි. ඒක උපාද ඒක නිරෝධ ඒක ආලම්බන ඒක වත්තුක කියලා මම සතර සංප්‍රයෝග ලක්ෂණයක් කිව්වේ. අන්න එකට උපදනා බැවින් ඒ පටිඝයි කියන ද්වේෂයත් සමග කියනවා පටිඝ සම්පයුක්ත කියලා. පටිඝ සම්පයුක්ත. වේදනාව දෝමනස්සයයි ඇතිවන ඒ චෛතසික ධර්මයේ ද්වේෂය පටිඝය එයින් යුක්තයි. පූර්ව ප්‍රයෝගය නැතිව උපදනා හේයින් අසංඛාරිකයි. එහෙම පූර්ව ප්‍රයෝගයක් ඇතිව උපදනවා නම් සසංඛාරිකයි. ඕකයි ඔය සිත් දෙක පිළිබඳව තිබෙන බෙහෙදේ. මෙහිදීද තේරුම් ගත යුතු කාරණය තමයි අපි ලෝභයෙන් ගනු නොලබන බොහෝ අරමුණු ගන්නේ ද්වේෂයෙන් කියන එක. ලෝභයෙන් ගන්නේ නැති අරමුණු ගන්නේ බොහෝ විට ද්වේෂයෙන්. මේ දෙක තමයි අපට හැමතිස්සෙම වාගේ උපදනා ධර්ම දෙක. ඒ නිසායි අනුනය පටිඝය කියලා කියන්නේ. එකක ඇලෙන අනිකෙයි හැතෙන. ඇලෙන බවයි හැතෙන බවයි. ඔය දෙක නිතර මාරු වෙමින් තියෙනවා. සමහර විටක සමහර එක ඇලුනේද ඇලුණු එකේම පසු විටක ගැටෙනවා. හැතෙනවා. ඒ විදිහේ තත්වයක් පිළිෙන්නේ ලෝභ ද්වේෂ කියන මේ දෙක. හැබැයි මේ දෙක කවදාවත් එකට උපදින්නේ නැහැ.
ඒක මතක තබා ගන්නට ඕනේ. එක විදිහේ අරමුණු දෙකක් නෙවෙයි මේ දෙකේ අරමුණක්. ඒ අරමුණු ගැනීමේදී එක විදිහේ කියලා සලකන්නේ නැහැ. එක අවස්ථාවකදී ලෝභණීයයි අනිත් අවස්ථාවේදී ද්වේෂයට හේතු. ද්වේෂයට. ඉතින් මක් නිසාද මෙහෙම වන්නේ? දැන් සමහර කෙනෙක් සිටිනවා අපිට දක්නටවත් ලැබෙන්නේ නැහැ තරහ ගිය අවස්ථාව. සමහරු සිටිනවනේ එහෙමයි. තරහ ගිය බවක්, තරහ වූ බවක් කවදාවත් දක්නට ලැබෙන්නේ නැහැ. තවත් සමහරෙක් සිටිනවා හැම විටම හැම තිස්සෙම වාගේ තරහ වෙන්නේ. තරහ වෙන්නේ. ඒ කියනවනේ හොස්සලනින් මැස්සෙකුට යන්නත් බැරි කියලා. ඒ වගේ තරහ. මොනම සමහර විටක කිසිදු කරුණක් නැතුව තරහ. පය ගලක හැපුණත් තරහ. ගමනක් යන්න ඉන්නකොට වැස්සත් තරහයි. බොහොම දහදිය දාන විදිහට ග්‍රීෂ්මයේ පවතිනවා නම් එතකොටත් තරහයි. එහෙම තරහ වුණායිස. බතේ වැලි ඇටයක් තිබුණොත් ඒකටත් තරහ. කෙස්ගසක් තිබුණොත් එතකොටත් තරහ. ওই විදිහේ තරහ වෙන අවස්ථාවක්. සමහරෙකුට තරහව ඇතිවන්නේ උදේ පාන්දර. නින්දට යන ඉඳලා ඒ තරහව පරම්පරාව වශයෙන් පරමයි. එහෙම සිටිනවනේ. තවත් කෙනෙක් සිටිනවා තරහ වෙන්නේ නැහැ නම් තරහවක් ඇති වුණා. ඒක වහා දුරු කර. වහා නැතුව යන. බොහොම සුළු වේලාවයි තියෙන්නේ. මොකද එහෙම හේතුව? මේවා පුරුදු වශයෙන් සසර ගෙනින ඒවා සමහරෙකුගේ තිබෙන්නේ ද්වේෂාභ්‍යාස. අභ්‍යාස වශයෙන් ද්වේෂය බලපාන. ඒ ද්වේෂයේ බලපාන්නේ තමාගේ සංසාර පුරුද්ද වශයෙන්. ඉතින් මේ පිනතුන් ධර්ම කර්මකේ අපි හැමදාම මිනිසුන් වෙලා හිටියමයි කියන්නට බෑ. මිනිසුන් අතර මිනිසුන් වෙලා උපදිනවා. ගිය ජාතිවල වෙනත් සතුන් වෙලා සිටිය අය. සමහර විටක පොළඹුන් වෙලා සිටිය අය, කොටි වෙලා සිටිය අය. එයාදී නපුරු සතුන් වෙලා සිටිය අයත් මිනිසුන් අතරට එනවා. මිනිසුනුත් නැරී ගොස් ඒ සතුන් අතරට යනවා. ඒ වගේ මේකේ තිබෙනවා මාරු වීමකුත්. මිනිසුන් අතර ජීවත් වන අය නැවත මිනිසුන් වෙලා උපදින්නේ බොහොම ස්වල්ප දෙනෙකි. වැඩි දෙනා උපදින්නේ නිරය තිරියක් ප්‍රේත කියන මේ තැන්වලයි කියා බුදුහාමුදුරුවෝ වදාළා. දෙවියන් අතර දෙවිව නැවත උපදින්නේ ස්වල්ප දෙනෙකි. මිනිසුන් අතරට එන්නේ ස්වල්ප දෙනෙකි. වැඩි දෙනා උපදින්නේ නිරය තිරියක් ප්‍රේත කියන මේ තැන්වලයි කියා බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙනවා. ඉතින් ඒ කාරණයෙන් අපට තේරුම් ගත හැකි ඒ මිනිසුන් වෙලා නැවත මිනිසුන් වෙලා දැන් සිටින අය නැවත මිනිසුන් උපදින්නේ බොහොම ස්වල්ප දෙනෙක් කියා බුදුහාමුදුරුවෝ වදාළා. ඒ වගේ මේ ත්‍රිසංගත සතුන් අතර මිනිසුන් වෙලා උපදින අයත් කොහොම ස්වල්ප දෙනෙක්. එහෙම හැමෝටම එහෙම මිනිසුන් වෙලා උපදින්නට ලැබෙන එකක් නෑ. ඒ නිසායි කියන්නේ මිනිසත් බව ලැබීම දුර්ලභ කාරණයක් කියලා. එහෙත් ඔවුන් එනවා. එහෙම තමන්ගේ කුසල කර්මයක් ඉදිරිපත් වෙලා ඒ කුසල කර්ම හේතුවෙන් මිනිසත් බව ලබන. නමුත් ඒ අධ්‍යාස වශයෙන් තමන්ට හුරු පුරුදුව පැවති ඒ තරහ ගති මේ ජීවිතයටත් ගියේ. ඒකයි තරහ අදහස්, ද්වේෂ අධ්‍යාස ඇති බවයි කියලා කියන්නේ. ඒ අදහස් සමහරකට තිබෙනවා. සමහරු මොනම විදිහකින්වත් ඒ තරහ ගතිය නැති කරගන්නට පුළුවන් අය නෙවෙයි. තදින්ම බලපාන. කොයිතරම් සමහරු සිටිනවා තමන්ගේ බණ දහම් උගත්කමක් තිබෙනවා ඒ අතරේ තරහ. සමහරුන්ට ඒකම කාරණයක් කොට දොස් කියන අවස්ථාවකට අසන්නට ලැබිලා තිබෙනවා. ඔය තරම් බණ දහම් දන්නවා, ඔය තරම් සිල් සමාදන් වෙනවා. ඒ වුණාට කායිකවත් එකට ජීවත් වෙන්න බෑනේ. හැම එක්කෙනා එක්කම තරහ වෙන ගතියයි තියෙන්නේ කියලා එහෙම කියනවා. ඉතින් මොනවා කරන්නද?
මේ පුරුද්ද වශයෙන් ගෙනාව ඒක අධ්‍යාශ. ඒ නිසා કોઈ කෙනෙකුන් පිළිබඳව වුණනම් ධර්ම තත්වයේ තේරුම් ගත්තොත් අපිට බෑ ඔහුගේ තරහව නිසා ඔහු කෙරෙහි තරහව උපදවා ගන්න. එයාට තරහ යනවායි කියලා එයාගේ එක තරහ වෙන්නට කාරණයක් නෑ. අපි ධර්ම තත්වයේ තේරුම් ගන්න. ඒ තත්වයෙන් විදුරු කෙනෙකු නොවේ මම කියන එක එවැනි අවස්ථාවලදී අප හිතන්නට ඕන. මේ තරහ ගැන ගතිය මොහු තුල තිබෙතම් මේ ගතියට පැමිණීම ඉක්ම වූ කෙනෙකු නෙවෙයි මම කියන්නේ. එහෙම සිතක් ඇති කරගෙන ඔහු කෙරෙහි අනුකම්පාව උපදවා ගන්න. තරහ යන අය සිටිනවා එහෙම. ඉතින් ඒ අයද ආශ්‍රය කරන්නට පුළුවන් කෙනෙකුට තමන් ධර්මයේ තේරුම් ගෙන තිබෙන කෙනෙක් නේ. ඒ අධ්‍යාසය, ද්වේෂ අධ්‍යාසය බහුල බව. ඒක පෙර ආත්ම භාවවලදී සමහර සිටිනවා සතුන්ගේ ලේ දීලා ජීවත් වෙච්ච අය යකුන් වගේ. එහෙම කෙනෙක් ආවොත් මිසක් බවට අර ගතිය එනවා. ගතිය එනවා. ද්වේෂ අධ්‍යාස. අනිත් එක නූගත් බව විශේෂයෙන්ම ආගම ධර්මයේ නූගත් බවත් කාරණයක් නේ. දැන් බණපහන් දන්නවනම් තරහවේ තියෙන ආදීනවය දන්නවනම් තමාම තේරුම් ගන්නවනේ තමාගේ තිබෙන දුර්වල පැත්ත. මේක මගේ දුර්වලකම කියලා පුළුවන් තරම් තමන් උත්සාහ කරනවා ඒ තරහව දුරු කරගන්න. එහෙම නැත්නම් සමහරෙක් හිතන්නේ එහෙම නෙවෙයි. තරහව තමන් තුළ තිබෙන ගුණයක් සේසලක. සමහර සලකන්නේ එහෙම. මට ඔය නිකන් තරහ යන්නේ නැහැ කවුරු බැරද්දක් කරුවොත් නම් මට පෙන්නන්නට බැරි කියලා ඉතින් තමන් තරහින් පිපිරෙනවා. එහෙම පිපිරෙන්නේ තමාගේ එක හොඳ ගුණයක් කියලා සලකනවා. තරහව කියන එක කාට ඇති වුණත් මොන කරුණක් නිසා ඇති වුණත් ඒක ගුණයක් නෙවෙයි තමාගේ නුගුණයක්. තමා බොහොම උසස් කොට සලකන ඒ තරහව පිළියේදී තමාගේ මරණය සිදුවතොත් නිරේ තමයි ප්‍රධාන වශයෙන් යන්නට තියෙන තැන. ඒ හරිනකොට ඒ ක්‍රෝධ බහුල තරහ ගති කදින් තිබෙන සතෙක් වෙලා උපදින්නට පුළුවන්. ඒ නිසා තරහව කියන එක දුරු කරගන්නට ඕන දෙයක්. නමුත් ඒ තරහ අදහස් කෙනෙකුට පහළ වෙනවා. ඒ ඇති වෙන අවස්ථාවලදී මේ තරහවකයි උපන්නේ කියලා දැනගෙන ඒක දුරු කරගන්න. දැන් අපිට උවමනා කරන්නේ මේ පිළිබඳ වූ අභිධර්මයේ කරගන්න නේ පරමාර්ථ ධර්මයේනේ තරහසිත පිළිබඳ. ඒකට දෝමනස්සය ඇති වෙන්නේ නැහැ කවදාවත්. තමා ඉෂ්ටයයි කියා එවේලේ සලකන දේ පිළිබඳ. එවේලේ තමාට අනිෂ්ට වශයෙන් පෙනෙන දෙයක්, අනිෂ්ට වශයෙන් තමා සලකන දෙයක් ගැනයි මේ දොම්නස හා තරහව උපදින. මේ දෙකම එකට උපදින ධර්ම දෙකක්. දෝමනස්සය කියන්නේ වේදනාව. ද්වේෂය කියන්නේ තරහ. ඒ තරහේ තිබෙනවා මේ තරාතිරම් කියලා මා කිව්වා. ඒක සමහර විටක වෛරයටත් යනවා. දැන් වර එක කෙනෙකු පිළිබඳව ඇතිවෙච්ච තරහව බැඳගත්තොත් ඒක වෛරයකට යනවා. මේ පිළිතුරු මාසාත් තිබෙනවානේ අපේ බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි ඒ වෙලඳාම් මෙහි යෙදී සිටි තවත් කෙනෙකු එක අවස්ථාවකදී බැඳගත්ත වේලේ ඇතිවෙච්ච තරහව බැඳගත්තා. ඒ බැඳගත්ත වෛරය නිසා මේ බුදු ආත්ම භාවයේ වනතුරුම ඒ වෛර බැඳගත්ත පුද්ගලයාට මහත් අනර්ථයේ පිණිස පවත්නා දෙයක් හැටියට ගෙනාවන්නේ. දන්නවනේ දේවදත්ත ස්තවරයන් පිළිබඳ කතාව. ඒ වෛරය. අන්න ඒ විදිහේ තරහව ඇති වෙන එක අවස්ථාවකදී ඒක දුරු කරගත්තේ නැත්තම් ඒක වෛරයකට. ඒ Tamante යම්කිසි වරදක් කරපු පුද්ගලයෙකු පිළිබඳව නම් මේ තරහව ඇතිලා තිබෙන්නේ. ඒ පුද්ගලයාගේ නම අහන විට, ඒ පුද්ගලයාව දකින්නට ලැබෙන විට, ඒ පුද්ගලයා පිළිබඳව වෙන කෙනෙකු කතා කරන විට මේ හැම අවස්ථාවකදීම තමාගේ සිත් තුළ තරහව උපදිනවා. ඉතින් එහෙම උපදින එක්කෙනාට මරණ වේලාවේදී මතක් වුණොත් එහෙම ඒ පුද්ගලයාව එතකොටත් Tamante සුගතියක් නැහැ. සුගතියක්. අනේ නිසා තරහව තේරුම් ගන්නට ඕන Tamante අහිත පිණිස පවත්නා ධර්මයක්. ඒක ඇති වෙන්නේ
අනිෂ්ට වශයෙන් සැලකෙන අරමුණක් නිසා. ඉතින් මොනවද මේ අනිෂ්ට අරමුණ? අනිෂ්ට අරමුණ. මා කියවනේ නූගත් බව එක කාරණයක් කියලා. මෙන්න නූගත් බව නිසා ඒ අනිෂ්ට අරමුණ ඉදිරිපත් වුණාම තරහව ඇති වෙනවා. මොනවාද අනිෂ්ටයි කියලා සැලකන්නේ? මේ ලෝක ධර්ම. අපි කැමති වෙන දේ තිබෙනවා. ඒ වගේම අපි නොකමැති දේ තිබෙනවා. අපි කැමති ලාභයට, අපි නොකමැති අලාභයට. අපි කැමති කීර්ති ප්‍රශංසාවලට, අපි කැමති නෑ නින්දාවට. ඒ වගේම පිරිවර සම්පත් වෙනවා නම් අපි කැමති. ඒක කවුරුත් නැතුව නිකම්ම ඒව ඔක්කොම නැතුව යනවා නම් අපි කැමති නෑ. ඒ වගේ තිබෙනවානේ ලාභ අලාභ අයසයසස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේවා. කැමති වෙන ඒවා තිබෙනවා, කැමති නොවන දේ තිබෙනවා. මෙන්න මේ අපි කැමති නොවන දේවල් අප කරා එන විට තරහ උපදිනවා. සමහරුන්ගේ තරහව කොයිතරම් දරුණුද කියතොත් තමාගේ ජීවිතය තිබෙන එකක් Tamanට රුස්සන්නේ නැතුව ජීවිතේ පවා හානි කරගන්න. තමාගේ ජීවිතයත් හානි කරගන්න. ඒ තරමට තරහ උත්සන්න වෙනවා. එයයි නූගත් බව. උගත් බව ධර්මයේ පිළිබඳව උගත් බව විශේෂයෙන්ම ඇතිනම් ලෝක තත්ත්වය තේරුම් ගන්නට පුළුවන් කෙනෙක් වෙනවා එයා. ලෝකයේ ස්වභාවය මේකයි. ලෝකයේම දුක් වලින් පිරුණු තැන. ඒ දුක් වලින් පිරුණු තැන අප කැමති වෙන දේම නෙවෙයි අපට හැම විටම ලැබෙන්නේ. අපි නොකමැති දේත් අපට ලැබෙන්නට පුළුවන් ලැබෙනවා. ඒ නිසා ඒ බඳු අවස්ථාවන්හිදී උපේක්ෂාව ඇති කර ගැනීමට, මධ්‍යස්ථ බව ඇති කර ගැනීමට අප පුරුදු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් උපදින්නේ තරහ. ඉතින් මේ තරහේ තිබෙනවා නොඑක් පැති. ඒකත් තේරුම් ගන්නට ඕනේ. මොන අවස්ථාවලදීද අපට මේ තරහව උපදින්නේ? අපගේ ඥාතියාට අපගේ මිතුරාට යමෙකු වරදක් කරනවා නම් ඒ වේලේ අපිට තරහ ඇති වෙනවා. සමහර විටක කලයි කියලා තරහ වෙනවා. දැන් කරනවයි කියලා තරහ වෙනවා. ඉදිරියට කරාවි. ඒ වගේම තමාට කලයි තමාට දැන් කරනවා තමාට ඉදිරියට කරාවි කියලා තරහ. ඒකට තමා ගැන ඉස්සෙල්ලා සැලකනවා නම් තමාට අයහපතක් කළා, කරදරයක් කළා, හිගහැරයක් කළා. දැන් කරනවා මෙතන. මොහු මට ඉදිරියට අනතුරක් කරා, කරදරයක් කරා කියලා පුළුවන් ඇති කරගන්නට තරහව ඇති වෙනවා තරහ. තමාගේ මිත්‍රයාට, තමාගේ ඥාතියාට කරදරයක් කළා. දැන් කරනවා අනාගතයේදී කරාවි කියා එහෙම ඇති වෙන්නට පුළුවන් තරහ. එහෙම නැත්නම් තමාගේ සතුරාට, තමාගේ පසමිතුරාට, තමාගේ සතුරාට යහපතක් කළයි. දැන් කරන ඉදිරියට කරා කියලා තරහ. සමහර වෙන්න තරහ වෙනවා. සමහරු තමා තරහ එක්කෙනාත් එක්ක අනිත් එක්ක අයත් ඔක්කොම තරහ වෙන්නට ඕනේ. අර කුඩා ළමයි එහෙම කියනවානේ. මම අරයත් එක්ක තරහයි, ඔයත් තරහ වෙන්නයි කියලා. අන්න ඒ වගේ සමහරු කැමති තමා තරහ එක්කෙනාත් එක්ක අනිත් ඔක්කොම තරහ වෙනවා. ඒ නිසා තමාගේ යම් කෙනෙකු පිළිබඳව නොකමැත්ත තිබෙනවා නම් ඒ නොකමැත්ත ඇති එක්කෙනාට යහපතක් වෙන කෙනෙකු කරනවට තමන් කැමති නෑ. ඒ කරන එක්කෙනාත් එක්ක තමා තරහ වෙනවා. තමාට ඇති වෙනවා තරහ. මේ විදිහේ ආඝාත වස්තු 9ක් දක්වා තිබෙනවා. අනත්තන් මේ අචරිත